හරි දාන්න ඕනේද? ආපදේ හරි දාන්න ඕනේද? ඇයි වාගා පේපර් එක වාගාවද දැන්? ඔව් සර් මගේ එක තියෙනවා. ඇයි වා පන්තියට ගිහිල්ලා දුන්නේ නැද්ද? සර් එදා අම්මලා ආව දවසේ පේපර් එක දෙන්න බැරි වුණා. ඒක ගිහිල්ලා දෙන්න එපා. එතකොට බලන්නේ මොකද්ද? හරි. මම එක කතා කරගෙන යන්න. එක කොටස. ඕකට මම ප්‍රශ්න කියන්න. එතකොට පේපර් එක උඩ හම්බුණා බලා ගන්න පුළුවන් නේ. දෙකෙහි තුන්වෙනි බලේ විහිදුවාලියා අගේ ලබා ගන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙකෙහි තුන්වෙනි බලේ විහිදුවාලියා. දෙකේ තුන්වෙනි බලේ විහිදුවාලියන්ද මතකයි නේද? දෙකේ තුන්වෙනි බලේ විහිදුවාලියන්නේ දෙක මේ දෙක කීපාරක් ගුණ කරන්න දෙවරක් තුනද දෙක තුන් පාරක් ගුණ කරන්න? දෙක තුන් පාරක් ගුණ කරන්න ඕනේ. ඔව් පොඩ්ඩක් ඉඳලා මොකක් හරි අවුලක් තියෙනව නේද? මොකක් හරි අවුලක් තියෙනවා. දැන් පේනව නේද? හරිනේ. බෝඩ් එක පේනවද? පේනවා සර්. දෙකේ තුන්වෙනි බලේ විහිදුවා කියන්නේ පුතේ දෙක ගුණ කරන්න තුන් පාර. එහෙනම් මේකේ දෙක වැඩි දෙක වැඩි දෙක. දෙවරක් දෙක කීයද? 4යි 4ක් දෙක කීයද? 8යි. එහෙනම් විහිදුවාලියන්ට කිව්වහම මේක විහිදුවාලිය අගේ හොයන්න කිව්වහම මේක විහිදුවාලිය වට එක ලකුණයි උත්තරේ ලිව්වට එක ලකුණයි. එහෙමයි ලකුණු දෙක වැටෙන්නේ ඔකේ. දෙවෙනි ගාන පොතේ ඔයගොල්ලෝ දැන් මේ මම ගණන් පහක් කරාට පස්සේ පොතේ ලියා ගන්න හරිද වැරදිද දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. ගණන් පහ ලියා ගමු එකෙන් එකට. හරි නේද? ගණන් පහ ලියා ගමු ඈ. මම පහක් කරාට පස්සේ ඉන්නකෝ. 10 සිට 20 තෙක් ඇති පහේ ගුණාකාර කුලකේ ලයිස්තු ගත කර දක්වන්න. 10 සිට 20 තෙක්නේ කියන්නේ. 10 සිට 20 තෙක් කියන්නේ. සිට තෙක් කිව්වහම පොතේ මේ දෙන්න අයිතිනේ. මතකයිද සිට තෙක් කිව්වහම මේ දෙන්න අයිති. 10 සිට 20 තෙක් ඇති පහේ ගුණාකාර පුතේ ලයිස්තු ගත කරනාදී කුලකයන් ලියන්නේ සතර වරක් ඇතුළේ. 10 සිට කිව්වොත් 10 අයිති. පහේ ගුණාකාර 10 15 20. මේක තමයි දෙක. තුන්වෙනි එක කිස්තු වර්ෂ 2020 අයත් වන සියවස නේද මං කියලා හදාගන්න කියලා කිව්වේ. සියවස නේද කිව්වේ මං. ඒක සියවස කියලා හදාගන්න කිව්වා නේද පුතේ? මතක නැද්ද? ඒක පුතේ සියවස කිව්වේ සියවසක් එන්නේ අවුරුදු ඔකට ඇහෙන්නේ නැද්ද? ඔකට ඇහෙන්නේ නැද්ද? සියවසක් එන්නේ අවුරුදු හරි. සියවසක් එන්නේ අවුරුදු කීයෙන් කියලාද පුතේ? 100ට. එහෙනම් සියවස හොයන්න මේ අවුරුද්ද අරන් 100ෙන් බෙදන්න ඕනේ. මතකද ක්‍රමේ? සංඛ්‍යාව දශමස්ථාන නැත්නම් අග 100ෙන් බෙදද්දි 2යි 1යි 2යි නැද්ද? එතකොට මේ දශමිතින් පස්සේ මේ පැත්තේ බිංදු නෙමෙයි නම් තියෙන්නේ වෙන ඉලක්කනොත් තියෙනවා නම් මේකට එකක් එකතු කරලා උත්තරේ කියන්න. එහෙනම් 2020 කියන්නේ පුතේ 21 වන සියවස. 21 වන සියවස. සර් ඔව්. අර 10 15 20 කියන එකේ අක්ෂරයක් ඕනේ නැද්ද? ඒක දැම්මත් එකයි නැතත් එකයි. කැමති නම් දාන්න නැත්නම් නැතත් කැල්ලුවක් නැහැ. හතරවෙනි ගාන අවුරුදු 12යි මාස 8යි දින 5. අවුරුදු මාස දින. අවුරුදු 12යි මාස 8යි දින 5. මොනව කරන්න කියලා පොතේ කිව්වේ? ඒක නෑනේද කරන්න ඕනද? එකතු කරන්න කියලා මං කිව්වද? ඒක මං කිව්වේ නැද්ද මොනවද කරන්න ඕන කියලා එකතු කරන්න කියලා කිව්වද? අවුරුදු කරන්න නෙවෙයි එකතු කරන්නේ. ඒක හදාගන්න කියන්නේ නැදනේ. අවුරුදු 4යි මාස 9යි දින 10යි. පොතේ දිනයි මාසයි සම්බන්ධ වෙන්නේ 30න් ඈ. දින 30ක් අපි මාසයක් කියලා සාමාන්‍යයෙන් සලකන්නේ.
අපි මාස 12ක් අවුරුද්දක් කියලා ගන්නවා. එහෙනම් මේ දෙන්න සම්බන්ධ වෙන්නේ 30න්. මේ දෙන්න සම්බන්ධ වෙන්නේ 12න් නේ. ඒක ඔළුවේ තියන්න. 10යි 5යි එකව ගණන් 15. දින 15 දාන්න පුළුවන් මෙතන. මෙතන 9යි 8යි කීයද පුතේ 10යි 17යි. මාස 17ක් දාන්න බෑ. ඒ මාස 17න් මාස 12ක් එහා පැත්තට යනවා අවුරුද්දක් වෙනවා. ඒ මාස 17න් මාස 12ක් යනවා අවුරුද්දක් වෙනවා. එතකොට මෙතන මාස ඉතුරු වෙන්නේ 5යි ඈ. තේරුම් අහන්න. එතකොට මේ මාස 12 එහා පැත්තට යන්නේ අවුරුද්දක් වෙලා. එතකොට මෙතන 2යි 4යි 6යි 6යි 1යි 7යි. එහෙනම් උත්තරේ අවුරුදු 17යි මාස 5යි දින 5යි. පස්වෙනි ගාන ගණන් පහක් අදලා වෙලා දෙනවා හදාගන්න. පස්වෙනි ගාන තියෙනවා පුතේ 3x අඩු කිරීම 1 සමානයි 14. එතකොට ඔක මතකද මේක කරන විදිහ? මේ x වල උත්තරේ ගන්න නම් මේ x අනංගු පදයට කල්දර ඍණ 1. ඔය ඍණ 1 නැති කරන්න මොකද්ද මේ පැත්තට දාන්නේ ධන 1. මතකයිද? ඔව් සර්. ඍණ 1 නැති කරන්න ධන 1ක් දාන්න. මේ පැත්තට ධන 1ක් දැම්මොත් මේ පැත්තට ධන 1ක් දාන්න. එහෙනම් පුතේ ඍණ 1කට ධන 1 කැපලා යනවා 3x සමානයි කියන 15. 3x කියන්නේ 3 ගුණ කිරීම x නේ. එතන x වන්නේ මේ පැත්ත 3ෙන් බෙදෙනවා. එහා පැත්ත 3. එහෙනම් x සමානයි උත්තරේ කියන 5යි කියන්නේ. හරි. ඕගොල්ලෝ ගෙදර වැඩ පොතේ දෙවන වාර පරීක්ෂණය කියලා උඩින් ලියලා මේක නම් පහදාගන්න. නිකන් ඉන්න එපා බලාගෙන හිටියට වැඩක් නැහැ. ඔයගොල්ලෝ තියා ගන්න ඕනේ. බෑ. අර පේපර් එක හම්බුනාම නැවත බලන්න පුළුවන් නේ. ඉතින් මට දීලා තියෙන කාට්ටිය මම හැබැයි පේපර් එක දෙන්න කිව්වේ නෑ. ඔයගොල්ලෝ උත්තර පත්‍රය විතරයි දෙන්නේ. 3යි 5න් 2 විෂම භාගයක් කරන්න හැටි මතක ඇතිනේ. මේ දෙන්න ගුණ කරනවා. මේ දෙන්න ගුණ කරලා උඩ ගාන එකතු කරනවා. එච්චරනේ. එහෙනම් මේ දෙන්න ගුණ කරොත් 5 3 15යි. 15ට මේ දෙක එකතු කරොත් 17යි. දැන් 5යි 17යි. ඔව් පල්ලෙහා තියෙන 5 එහෙමමයි. 5න් 17. ඊට පස්සේ 7 වෙනි ගාන 20න් 7 ප්‍රතිශතයක් කරන්නනේ. මේ 20න් 7 ප්‍රතිශතයක් කරද්දී පුතේ යට තියෙන්නේ 20. මේ 20 ප්‍රතිශතයක් කරන්නේ යට තියෙන ඉලක්කම 100 කරා නම් හරි. අර ඔයගොල්ලෝ පේපර් එකේ දාන්නේ 180යි කියලා ටීචර්ලා මෙහෙම දාලා රවුම් කරලා දෙනවා විභාග. නැත්තම් ඒකම සමානව 180යි කියලා මෙහෙම දෙනවා. මේ යට 100 තියෙනවා නම් ප්‍රතිශත සංකේත දාගන්න පුළුවන්. එහෙනම් භාගයක හරේ 100 තිබ්බොත් තමයි ප්‍රතිශත සංකේත දාගන්න පුළුවන්. එහෙනම් මේ යට තියෙන 20 කොහොම හරි උත්සාහ කරන්න 100 කරන්න. 20 100 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? 20 කීයෙන් ගුණ කරොත් 100 වෙන්නේ? 5න් ගුණ කරාම 5. එහෙනම් පල්ලෙහා 5න් නම් උඩත් 5. අපේ ප්‍රතිශතය කරාද? නෑ සර්. පොඩ්ඩක් අහගන්නකෝ ඒක මම කියන්නම් දැන්. ඒක කළා නැත්තම් මම ඒක ලකුණු දෙන්නම්. ඉස්සරහ ඉස්සරි පාස් 100න් 35යි කියලා. අනේ 8ට 100 ආවා කියන්නේ ප්‍රතිශත සංකේතය දාන්න පුළුවන්. මෙන්න මේ 8ට ආපු 100 තමයි මේ 100ට කියලා දාන්නේ. ඒක අවුලක් කරගන්න එපා එහෙමනම් ඈ. ඒක මම කරන්නේ. ඒකේ ලකුණු මේව කරන්න. 8 වෙනි ගාන 0.3 වැඩි කරන්න 0.5. දශම අමතක කරලා වැඩි කරන්න. දශම අමතක කරොත් 32 5න් ගුණ කරන්නනේ ගුණ කරන්න. 5 වරක් 2 10යි, එකක් ඉතුරුයි 5 වරක් 3 15යි මේ එකයි 16යි, එකක් ඉතුරුයි 5 වරක් 0.1 10. ඕනම් බිඳුවකට වැඩි කරන්න 0 වරක් 2 0යි, 0 වරක් 3 0යි. දැන් එකතු කරන්න 0 6 1 ගුණ කරපේකේ දශම ස්ථාන මේකේ 2යි මේක 1යි ඔක්කොම තියෙනවා 3. මේක 2යි මේක 1යි ඔක්කොම 3ක් තියෙනවා. කෙරවල 3 1යි 2යි. බිඳුවයි දශම 1යි 6යි. මේ අග බිඳුව නම් ලිව්වත් එකයි. 8 වෙනි ගාන ද්විපාර්ශ්වික සමමිතියක් ඇති තර රූපයක් ඇඳ එහි සමමිති කක්ෂයේ සමමිති කක්ෂයේ අදී ද්විපාර්ශ්වික සමමිතියක් ඇති රූපයක් ඕගොල්ලෝ ඉතින් මොකක් හරි ඍජු කෝණාංශයක් සමචතුරාංශයක් ඒ මොකක් හරි අදී ඍජු කෝණාංශයක් ඇඳ කියන්නකො ඒ කියන්නේ ද්විපාර්ශ්වික සමමිති කක්ෂ දෙකක් තියෙනවා ඍජු කෝණාංශයක් දානම් කවුරු හරි එක එක්කලාට එක එකව මම එක බලන්නම් ඍජු කෝණාංශයක් ඇඳපු කෙනෙක්ගේ ද්විපාර්ශ්වික සමමිති කක්ෂ දෙකක් කියනවා
එකක් කවුරු හරි මේක ද්විපාර්ශ්විකයන්ට සමානව දෙහිකට නමන්න පුළුවන් රේඛාව. ඔන්න ඔක තමයි සමීකරණය. ද්විපාර්ශ්වික සමීකරණය. ඕනනම් තව මේකත් අදින්න පුළුවන් ඍජු කෝණාංශයක්. මේ බැදී. මෙහෙම නමන්නත් පුළුවන් දෙකට. මෙහෙම. ඔය රතු පාටෙන් යන්න මම ද්විපාර්ශ්වික සමීකරණයක් දෙන්නේ. 10 වෙනි ගාන ඔයගොල්ලෝ ගාවනේ නේ පේපර් එකේ නෙමෙයි මේ 10 කියන්නේ. 20 එකතු 5 එකතු නෑ 20 එකතු 5 ගුණ කිරීම 2 බෙදීම 12 sorry අඩු කිරීම 12 බෙදීම 7 මේක තියෙන ගණිත කර්ම බලන්න එකතු කිරීම තියෙනවා ගුණ කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා බෙදීම තියෙනවා ඕගොල්ලෝ මොකක්ද මේ ගාන ඉස්සෙල්ලාම කරන ගණිත කර්ම මෙහෙම වමේ ඉඳන් දකුණට යනකොට ඉස්සෙල්ලාම බලමු ගුණ කිරීම ඔව් වරහන් ඉස්සෙල්ලාම නේ ඊට පස්සේ බෙදීම ගුණ කිරීම වමේ ඉඳන් දකුණට යනකොට හමු වන පිළිවෙලට කියලා කිව්වා අන්තිමට එකතු කිරීම අඩු කිරීම හමු වන පිළිවෙල එහෙනම් ඔයගොල්ලෝ මෙතන යනකොට එකතු කිරීම අඩු කිරීම ඉන්නේ පුතේ මේක එකනේ මේක දෙකනේ මේක තුන එකතු කිරීම අඩු කිරීම අන්තිමට කරන්න ඕනේ එහෙනම් මෙතන වමේ ඉඳන් දකුණට යනකොට හම්බෙන්නේ ඉස්සෙල්ලාම ගුණ කිරීම එතකොට ඔයගොල්ලෝ මේක ඉස්සෙල්ලාම ගුණ කිරීමට දෙපැත්තින් දෙන්න මේ දෙන්නනේ ඔක තුන්වෙනි පාඩම මේ වරන් කරලා පොඩක් පේන්න ටික තියෙනවා හරි එතකොට ඉස්සලාම කරන්නේ ගුණ කිරීමනේ වමේ ඉඳන් දැන් වරහන් මේකේ නෑනේ ඊට පස්සේ වමේ ඉඳන් දකුණට යනකොට ගුණ කිරීම බෙදීම හමු වන පිළිවෙලට එතකොට මේක වමේ ඉඳන් දකුණට යනකොට හමු වෙන්නේ මොකද්ද පුතේ ගුණ කිරීම බෙදීම මෙතන මේක ගුණ කිරීමේ දෙපැත්තේ ඉන්නේ ලක්ෂණ දෙක මේකද මම ගන්නවා මේව ඔහොමම ලියන්න ගුණ කිරීම කරා 2 5 10 අඩු කිරීම 12 බෙදීම 7 දැන් මට කියන්නේ අඩු එකතු කිරීමද අඩු කිරීමද බෙදීමද ඊට පස්සේ කරන්නේ බෙදීම එකතු කිරීම අඩු කිරීම අන්තිමට ඉන්නේ බෙදීමනේ එකතු කිරීම අඩු කිරීම බෙදීමට එහා පැත්තේ දෙපැත්ත දෙන්න බෙද ඉරක් අහනවා එහෙනම් මෙතන 20 එකතු 10 මෙතන 12 4 බෙදුවොත් 3 අඩු කිරීම දැන් පොතේ හමු වන විදිහට 20ට 10ක් එකතු කරන්න ඊට පස්සේ 30යි 30න් අඩු කරන්නේ 3 උත්තරේ කියන්නේ 26 හරි ගණන් 10ක් හරි හදා ගන්න 12 18 කුඩා භුජාකාරයේ මහ පොදු සාධකය හොයන්නලු ඔය දෙකම එකට හොයන්න පුළුවන් පුතේ මෙන්න මේක ඉස්සෙල්ලාම මේක මේ දෙකම අරගෙන එකපාරට බෙදාගෙන යන්න මේ දෙන්නම බෙදනවා 2 6යි 9 මේ දෙන්නම බෙදනවා 3 2යි 3 මේ දෙන්නම බෙදන කෙනෙක් නැහැ එහෙනම් මේ දෙන්නම බෙදන අය හිටියේ 2යි 3යිනේ අන්න ඒ ටික ගුණ කරාම එන්නේ මහ පොදු සාධකය මේ දෙන්නම බෙදන කෙනෙක් කියලා 2 මේ දෙන්නම බෙදන කෙනා 3 ආයි මේ දෙන්නම බෙදන කෙනෙක් නැහැ එහෙනම් ඔතනින් නැතුණාම එන්නේ මහ පොදු සාධකය पर महापोसाद के लिए देख गुण किरीम 3 देख गुण किरीम 3 हाय गुणना काट होयට තව යන්න ඕනේ ආයෙ දැන් මේ දෙන්නම් මෙතන කියන්නේ නැහැ මෙතන දෙකෙන් බෙදා 1යි 3 බෙදෙන්න නැත්නම් ආයෙ බෙදන්න 3 1යි 1 ඔන්න ඔහම එකේ පොලිමක් ආවට පස්සේ මේ ඔක්කොම ගුණ කරාම එන්නේ කුඩා පොදු ගුණාකාර 2 වැඩි 3 වැඩි 2 වැඩි 3 එහෙනම් මොකක්ද 2 වැඩි 3 වැඩි 2 වැඩි 3 දෙවරක් 3 6යි 6 2 12යි 12 වරක් 3 30යි එහෙනම් 12 18 මහ පොදු සාධකයේ 6යි 12 18 කුඩාකාරයේ 30යි පස්සේ ලියාගමු අහගෙන 12 වෙනි ගාන ඕකට කියනවා ඍණ 12 එකතු කිරීම ධන 10 ඔකට මතකද දන්නේ ලකුණු නීතියක් මම කිව්වා සදි සංඛ්‍යා කියන කොටසෙදි නේද සමාන ලකුණුද මේ එකතු කරන්න තියෙන අසමාන ලකුණු කො අසමාන ලකුණු මෙතන තියෙන්නේ ඍණ 12නේ මෙතන තියෙන්නේ ධන 10යි අසමාන ලකුණු එකතු කරද්දී පුතේ මතක තියාගන්න ලොකු ඉලක්කමේ ලකුණු දාන්න ලොකු 12නේ ඒකේ ලකුණු දාලා අසමාන නම් මේ දෙන්න අඩුයි කරා 12න් 10ක් අඩු කරොත් එහෙනම් මේක උත්තරේ ඍණ 2යි අසමාන ලකුණු එකතු කරද්දී කරන්නේ ලොකු ඉලක්කමේ ලකුණ දාලා මේ දෙන්න අඩු කරනවා. කාට හරි මතක කෙනෙක් ඉන්නවා මේ කියන්නේ ඍණ 3ට එකතු කරන්න ඍණ 2. සමාන ලකුණුද සමාන ලකුණුද? සමාන ලකුණු.
සමාන ලකුණ නම් මොකද කරන්නේ කියලා මතකද? ඔය කිව්වා අපි සටහනක් ලිව්වා. දාලා එකතු කරනවා. එම ලකුණ දාලා එකතු කරනවා. එතකොට ඍණ 5යි කියලා. සමාන ලකුණ නම් එම ලකුණ දාලා එකතුයි කරන්නේ. බලන්නකො පොතේ ඔක ලිව්වා අපිට අර ලකුණ දාලා. ඔක අටේදී තමයි ගොඩක් තියෙන්නේ. ඒ වුණාට අපි අර සංඛ්‍යා රේඛාව මගින් කරන ගමන් නීතියකුත් දෙයාගත්තා. 13 වෙනි ගාන a සමානයි 5යි y සමානයි ඍණ 2 විතර. අපිට හොයන්නලු 3යි a ඍණ 2යි y දන්නේ. ඔන්න ඕක බලලා ගන්න එපා පොඩ්ඩක් ඕක වරිනවා සමහරයි. මේ ගානේ පද තියෙනවා 3. 1යි 2යි 3. මේ පදේ උත්තරේ වань 3 වැඩි කිරීම a වෙනුවට 5. ඒ පදේ උත්තරේ වුණාම 3 වරක් 5 15යි. ආයි ඍණ අඩු කිරීම දෙක මැද ලකුණ නැත වැඩි කිරීම y වෙනුවට ඍණ. ඔන්න ඔතන බලන්න ඍණ 2 ඍණ 2කින් වැඩි කරාම ධන 4යි කියලා. ආයි ධන 15 4යි 19 19 1යි 20යි කියලා. 14 වෙනි ගාන 14 වෙනි ගාන කියනවා ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 740 බෙදන්නලු කීයෙන්ද පුතේ 7 නේ ග්‍රෑම් 12යි වෙනතන් කියන්නේ මිලිග්‍රෑම් 740 අපි මේ ඕක බෙදුවේ නැති වුණාට අපි වෙනේව බෙදලා තියෙනවා සිද්ධ එහෙනම් පුතේ මේක අර ක්‍රම දෙකකට බෙදන්න පුළුවන් මේ ගිය සෙනසුරාදාත් ඊයේත් ඉගෙනුවා මේ වගේ ඒවා ස්කන්ධය නෙමෙයි මම හිතන්නේ ලීටර් මිලිලීටර් ද කොහෙද බෙදුවා ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් තියෙනවා පුතේ 1000. දැන් ග්‍රෑම් 12ක් කියන්නේ මිලිග්‍රෑම් 12000යි. 12000 මෙතන මිලිග්‍රෑම් 40යි 740 ඔක්කොම 12740යි. මිලිග්‍රෑම්. එක ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් තියෙනවා පුතේ 1000ක්. તો 12කට 12000යි. 12000 මේ 740 12740 දීර්ඝ බෙදීම අපි ඊයේත් කරා බෙදු උත්තරේ ඉන්නේ මිලිග්‍රෑම්. එකට නෑ 12ට 7 ඔය 1යි. 1 වරක් 7 7යි. ඉතුරුයි 5. 12න් 7 කළු 5යි. මේ 7 ගන්න. 57ට 7 වපුතේ 7 වරක් 8 56යි. 56යි එකක් ඉතුරු. මේ 4 ගන්න. 17ට 7 2යි. 2 වරක් 7 10. ඉතුරු නේ. මේ බිඳුව ගන්න බිඳුවට නෑ කියන්නේ. එහෙනම් උත්තරේ එනවා පුතේ 1820යි මිලිග්‍රෑම්. ඒ 1824 10 ගඩොල් එකක් තියෙනවා. ඒ 1 ග්‍රෑම් ඉතුරු 820 මිලිග්‍රෑම්. ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් කීයද පුතේ 820යි. 15 වෙනි එකක් කියන්නම්. අරේ 3ක් වන වෘත්තයක් ඇඳ. වෘත්තයක් ඇඳ කේන්ද්‍රයේ විස්කම්පය අරේ ලකුණු කරනවා දක්වන්න. අරේ 3ක් වන වෘත්තයක් අඳින්න මෙහෙමයි පුතේ එකම තාම කරගෙන නැත්නම් කොහෙද? රූල කව කට්ට ගන්න රූලෙන් සෙන්ටිමීටර් 3ක් මැද ගන්න. මේ සෙන්ටිමීටර් බිඳුවනේ 1 2 3. කව කට්ටේ තුන මෙතනින් තියා ගන්න. පැන්සල් තුන මෙතනින් තියපහම කව කට්ට සෙන්ටිමීටර් 3ක් මැරෙනවා පුතේ. කව කට්ටේ තුන මෙතනින් තියන්න පැන්සල් තුන සෙන්ටිමීටර් 3ක්. ඒක මම කරලා නෑ අහගෙන ඉන්නකෝ මම ඒක ලක්කොම මේව කරන්න. මම කරේ නෑ නේද වෘත්තේ පාඩම? නෑ මම කේන්ද්‍රය කියන්නේ පුතේ අර කව කට්ටේ තුන තිබ්බ දැන්. ඔන්න ඕකට අපි කියන්නේ කේන්ද්‍රය. ඕක හැබැයි හයේදි පොඩ්ඩක් කියලා තියෙනවා. මේ කේන්ද්‍රය හරහා දින මේ වගේ රේඛාවට අපි කියන්නේ පුතේ විස්කම්භය. මතකයි? ඔව්. සාන්දිනක පේන්නේ නැහැ. පේන්නේ නෑනේ. ආවුනේ පේන්නේ නෑ. හරි මම ඒක එන 15 ගාන පස්සේ අදින්නම්. ඒක පස්සේ කියන්නම් මේ ටික හදා ගන්නකො. ගණන් පහක් හදෙන්න ඉන්නේ. හරි හරි ඔයගොල්ලෝ ඔතෙන් දෙනකම් කරන්න. මේකේ පුතේ අපිට යන්න තියෙන්නේ 15 වෙනි ගානට ඉඩ බඳ දෙකොන් දෙකක දැන් 15 වෙනි ගාන. ග්‍රෑම් 12යි අනේ සෝරි අරේ 3ක් කර. අරේ 3ක් වල වෘත්තයක් අලින්න පුතේ රූල තියෙනවනේ. මේ රූලේ සෙන්ටිමීටර් බිඳුව මෙතන හිටන්න 1 මෙතන 2 මෙතන 3 මෙතන හිටන්න. කව කට්ටේ තුන සෙන්ටිමීටර් බිඳුවේ තියාගන්න. පැන්සල් තුන සෙන්ටිමීටර් 3 තියාගෙන මේ දුර කව කට්ටට ගන්න. අරගෙන මෙහෙම වෘත්තයක් අඳින්න. ඕගොල්ලෝ කව කට්ටේ වෘත්තෙන්ද ලැබි. එතන මේ කව කට්ටේ තුන තිබ්බ තැන තමයි කේන්ද්‍රය. මේ කේන්ද්‍රය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරට අපි කියන්නේ අරය. අහලා තියෙන්නේ කේන්ද්‍රය ඉඳන් පරිධියට තියෙන දුරට අරය.
මේ කේන්ද්‍රය හරහා දින ඕනම මේ වගේ රේඛාවකට කියන්නේ අපි විස්තර. මේක මොකද්ද පුතේ විස්තර. ඔන්න ඔක ලකුණු කරන්න කියලා කියනවා. විස්කම්බේ ඒ පැත්තට බදියන්න. විස්කම්. විස්කම්බේ. මේ කේන්ද්‍රය හරහා මේක විස්කම්බේ මේ කාර්යයේ මැද තියෙන කවකට තුරු දීපදර කේන්ද්‍රය. 16 වෙනි ගාන අනේ ඔක ඉවර කරන්න මොකක් මකල පහත් කරන්නේ මේක ඕනේ නෑ කාකට දෙවි තුන මැන ගැටෙන කි හරි මගන්න ඉතුරු පහ 16 වෙනි ගාන 16 වෙනි ගානේ කියනවා පුතේ මොකද්ද ලීටර් 17යි මිලිලීටර් 30 ජනිතු අහන්න හොද 15 ගුණ කරා හරි ලීටර් 17ක් කියන්නේ මිලිලීටර් 17000යි 17000යි මේ 30යි ඔක්කොම 1730 නෙමෙයි මෙතන ලීටර් 17ක් කියන්නේ මිලිලීටර් 17000යි 17000යි මේ 30යි 17030 මෙහෙම ලියන්නේ 1730 නෙමෙයි 17030යි මිලිලීටර් ගුණ කරන්න 5. දැන් ඔකට වෙනවා 17030 ගුණ කරන්න 5. මේ 16 ගුණ. පස්වරක් බිංදුව බිංදුවයි පස්වරක් 3 15යි පස්වරක් බිංදුව බිංදුවයි ඒක දානවා. පස්වරක් අත 35යි 3ක් ඉතුරුයි පස්වරකේ 5යි 3යි 8යි. එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් 3 3යි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් 7යි. මේ පේලි කරුවා බිංදුව කීයද පුතේ 5 4 5 15 2. ඔන්න එනවා මිලිලීටර් මෙච්චර ගන්න. ඕක මිලිලීටර් හා ලීටර් දක්වන්න 1000න් බෙදන්න. 1යි 2යි 3 බෙදන්න. එහෙනම් ලීටර් එනවා 255යි මිලිලීටර් 450. ඔන්න 16 වෙනි ගානේ උත්තර. 17 ඝනකාභයක පරිමාව 80යි. මේක ඔළුවට ගන්න ඝනකාභයක් තියෙනවා මේකේ පරිමාව දැන් දීලා. මම නිකන් මේක අඳින්නේ එහෙම අවශ්‍ය නැහැ. පරිමාව 80යි දිග 8යි. පළල කීයද 5යි. අපෙන් අහන්නේ උසනේ. පරිමාව දීලා 80යි. එහෙනම් පරිමාව දීලා තියෙනවා 80යි. තර ඝනකාභයක පරිමාව හොයන්නේ දිග වැඩි පළල වැඩි උස පේපර් එකක් හිටපොඩ එක්ක ටික දිග දීලා 8යි පළල දීලා 5යි උස දැන් ඔකට හිතෙන් හිතා ගන්න පුළුවන් 8 වරක් 5 40යි 40 කීයෙන් වැඩි කරොත් 80 එන්නේ ඈනේ 8 වරක් 5 40යි 40 වරක් කීයද 80 ඈ මෙතන දැන් උසට කීයද උත්තරේ එන්න ඕනේ පරිමාව 80 නේ මේක ඕනෙත් නැහැ පරිමාව 80යි 8 වරක් 5 40යි 40 වරක් කීයාවොත් 80 එන්නේ 2 කෑනේ ඕක හිතන්න ඔච්චරලා යනවා පරිමාව 8 වරක් 5 40යි 8 දිග වැඩි පල්ල වැඩි උසනේ 8 වරක් 5 40යි 40 වරක් කීයද 80 එන්නේ කියලා එහෙනම් මේ එක 40න් බෙදන්න එහෙනම් උස කීයද මොකද 2යි නේද පරිමාව දීලා දිග දීලා පල්ල දීලා උස පරිමාහන් දිග වැඩි පල්ල වැඩි උස ඈ 18 ඍජුකෝණාංශයක දිග 9යි පල්ල 4ක් වේ වර්ග ඇහෙන්නේ මොකද්ද විහාන් පාකේද ඇහෙන්නේ මේකේ පරිමාව යන්නේ කොහොමද ඝනකාභයක පරිමාණ සූත්‍රය මොකද්ද පරිමාව සමානයි දිග වැඩි පල්ල වැඩි උස
පරිමාව ඒගොල්ලෝ 80යි. දිග 8යි. පල්ල 5යි. උස තමයි ගන්න නැත්තේ. එතකොට 80 එන්න නම් බලන්න. 8 වරක් 5 40යි. 40 ඒවා කීයක් වුණොත් 80 එන්නේ? කීයද එන්න ඕනේ මෙතෙන්ට? 2 නේද? 40 40 වරක් දෙකනේ 80. එහෙනම් උසට එන්න ඕනේ 2යි. ඍජුකෝණාංශයක දිග 9යි පල්ල 4ක් වේ. එහි වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමස්තයක පරිමිතිය. ඍජුකෝණාංශයක පුතේ මොකක්ද කියන්නේ 18 දිග කීයලුද? දිග කීයලුද? ඔයගොල්ලෝ දන්නේ නැහැ දිග 9. සමහර පේපර් නැහැ පල්ල 4. මේකේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමස්තයක්. එතන මේකේ වර්ගඵලය හොයාගන්න පුතේ. ඍජුකෝණාංශයේ වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පාලනය 9 වරක් අතර 30යි. එතකොට මේ හැදෙන සමස්තයේ වර්ගඵලයක් 30යි. මේ ඍජුකෝණාංශයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමස්තයක් ගැන කියන්නේ දැන් ඕගොල්ලෝ මේක සමස්තයක් අදී. එතකොට මේ සමස්තයේ වර්ගඵලය වෙන්න ඕනේ කීයද පුතේ? කීයද එන්න ඕනේ 30යි. දැන් මම කියන්නේ පැත්තක දිග කීයද වෙන්න ඕනේ? සමස්තයේ හැම පැත්තම සමානයි 30යි එන්න නම් කීයද එන්න ඕනේ? 6යි. 6 වරක් 6 නේද පුතේ එන්න ඕනේ. 6 වරක් 6 30යි. එහෙනම් පැත්තක දිග සමස්තය වෙන්නේ සෙන්ටිමීටර් 6 නේද? සෙන්ටිමීටර් 6. ඔව් සර්. මට ඉතුරු දෙක කරන්න ඉඩ මදි පුතේ. ඔය තුන හදාන්නකො මදි. ඒ 18 පුතේ. 10 නේ පුතේ ආරෝහණ කියන්නේ කුඩා එකේ නම් ඔබ ඒක ලියන්නනේ. එතකොට මේකේ හරේ සමාන නැතුව ලොකු පොඩි හොයන්න අමාරුයි පුතේ. 5න් 3 4න් 3 8න් 5. ආරෝහණ විදිය ලියන්න කියන්නේ කුඩා එකේ නම් ලොකු. පුතේ මේක ආරෝහණ විදිය හදන්න නම් මෙතන කුඩා උනාකාරය හොයන්න වෙනවා. ඔක කුඩා උනාකාරය 5 8 4 කුඩා උනාකාරය පුතේ ඉන්නේ 40යි. දැන් එක හරයක් බවට පත් කරගමු. 40ක 5 8යි. නැත්නම් මේ ඔක්කොම තුල්ලභාගයෙන් 40 කරන්න පුළුවන්. ඒක කරන්න. 5න් 3 4න් 3 8න් 5. ඔක්කොම හරේ 40 කරමු. දැන් ලොකු පොඩි හරියට පුළුවන්. මේ ඔක්කොම 40 කරන්න පුළුවන්. මෙයා 40 කරන්න 8න්. එහෙනම් උඩත් 8. මෙයා 40 කරන්න 10න්. උඩත් 10යි. මෙයා 40 කරන්න 5න්. උඩත් 5යි. දැන් බලන්න. 3 වරක් 8 24යි. මෙතන කීයද පුතේ 40යි. මෙතන 3 වරක් 10යි 30යි. පල්ලෙහා 40යි. 4 5 25යි පල්ලෙහා 40යි. දැන් හරේ සමානයි. එහෙනම් මේකේ කුඩාම කෙනා 40න් 24. ඒ කියන්නේ 5න් 3 තමයි කුඩා. ඊට පස්සේ ඊට වඩා ලොකු කෙනා 40න් 25. ඒ කියන්නේ 8න් 5. ලොකම කෙනා 40න් 30. ඒ කියන්නේ 4න්. ඔන්න ආරෝහණ විදිහට. මේ සංකේතය ඕනේ මේ තුන ලිව්වනම් හරි පිළිවෙලද. 20 වෙනි ගාන ඍජුකෝණාංශයක දිග පල්ලේ දෙගුණයට වඩා 7ක් වැඩි. ඍජුකෝණාංශයක් තියෙනවද? ඒකේ දිග පල්ලේ දෙගුණයට වඩා 7ක් වැඩි කියලා කියනවා. ඒගොල්ලෝ පල්ලට අකුරක් දීලා ඒ කියලා. පල්ල ඒලු. දිග වෙන්නේ පල්ලේ දෙගුණේ. පල්ලේ නම් ඒක දෙගුණේ වෙන්නේ 2යි. දෙගුණයටත් වඩා 7ක් වැඩි නම් 2යි එකතු කිරීම 7 වෙනවා. හරි අපිට ඒක තමයි අහන්නේ. ඍජුකෝණාංශයේ දිග යන්නේ. දිග කොහමද කිව්වේ? පළලේ නම් දිග එකේ දෙගුණේ. දෙගුණේ ගන්න මේක දෙකෙන් පල්ල දෙකෙන් වැඩි කරා. දෙගුණයටත් වඩා 7ක් වැඩි නම් 7ක්. ඒ දෙකෙන් වැඩි කරොත් 2යි. එකතු කරා. මේක සුළු කරන්න බෑ. මෙයා විජාතියයි. ඒ 7 විජාතිය. ඔන්න ප්‍රශ්න 20 ඉවරයි. පළවෙනි එක පරිමිතියමයි මේක සෙන්ටිමීටර් මීටර් කිලෝමීටර් මිලිමීටර් වර්ගඵලයට ඒකකයට වර්ග වෙනවා උඩට පරිමාවට ඒ දිගමයි මේක වලට උඩට තුනේ බලය මේකේ මොකද්ද කියන්නේ පරිමිතිය 30කට 25කට 30කට 25 වර්ගඵලය හොයන්නේ කොහොමද පුතේ මේකේ දිග වැඩි පළ දිග කීයද 30 සෙන්ටිමීටර් වැඩි කරන්න පළ කීයද 25 cm වැඩිනවා වර්ග සෙන්ටිමීටර් මේක වැඩි කරාම 750යි ඊළඟ එකේ මොනවා හරි වෙනස් කරගන්න කියලා කිව්ව ළමයි මතකද?
ඊළඟ රූපේ මොකද වෙනස් කරගන්න කිව්වේ නැද්ද? මොනවද දත්ත දාගන්න කිව්වද නැද්ද? ඈ හරි මේක හදාගන්නකො. ඒක මම කියන්නේ. කාබේක. කාබේක තමයි දිග වැඩි පළල දිවස පරිමාණ. 16 වෙනි මොකද පුතේ? සර් පස්වෙනි ප්‍රශ්නේ නේද? ඔව් රෝම ඉලක්කම් 5. එකේ රෝම ඉලක්කම් 5. හා සර්. එකේ රෝම ඉලක්කම් 5යි. මේක එකේ B කොටස මේක මට කවුරු හරි මතක නැද්ද මේක වෙනස් කරන්න ඕන හරි කිව්වද? උත්තරේ මොකද්ද? හැමදේ පරිමාවකයේ උත්තර 576යි ඝන සෙන්ටිමීටර. හරිද? හරි සර් thank you. මෙන්න මේකේ මට පොඩ්ඩක් මතක නැහැ මොකක් හරි වෙනස් කරන්න. මගේ වැරදි හදාගත්ත කොල්ලේ නෝට් ආවනේ. මේ වගේ හැඩයක් දකින්න ඇති පොතේ තිබ්බා පේපර් එකේ. මෙතන ඉරි කෑල්ලක් ගහලා මෙතන ඉරි කෑලි දෙකක් තියෙනවා. මෙතනත් ඉරි කෑලි දෙකයි. මේ ටික 20යි කියලා දීලා තියෙනවා. මේ ටික 10යි. මේ ටික 5යි කියලා දීලා තියෙනවා ඉරි කෑලි. අපිට හොයන්න කියන්නේ මොකද්ද? පරිවර්තකයේ සහිත රූපේ වර්ගඵල. වර්ගඵලයේ හොයද්දී මෙන්න මේ ටික. හරි පුළුවන්. බලමු. මොකද මේව දාගමු මේක වර්ගඵලය හොයන්න මේ වගේ හැඩයක කොටස් වලට කඩන්න එපා. අපි මේ ළඟදී කරා මේක. මේ කඩමු මෙහෙට. එතන උඩේ නෝ එක කොටසක්. මේ A කියලා තමයි. ඊළඟ මෙතන එනවා මෙන්න මෙහෙම කරනවා තා කොටස. මේක B කියලා තමයි. මේක C කියලා. ඒ වල වර්ගඵලය හොයන්න පුළුවන්. මේ ටික 10යි. මෙතන ඉරි කෑල්ලක් ගහලා 5යි. මෙතන ඉරි කෑල්ලක් ගහලා කියන්නේ මෙයන් 5යි කියන එක නෙමෙයි කියන්නේ. මෙතන ඉරි කෑලි එකයි නම් මෙතන ඉරි කෑලි එකයි නම් ඒකේ තේරුම මොකද මේ දිගට මේ දිග සමානයි. මෙයා 5 නම් මෙයා 5. එකක් කර ලම්බෝ. හරිද? එතකොට මේකේ ඒ වල වර්ගඵලය හොයන්නේ 10 වැඩි කිරීම 5. මේ පළවෙනි එකේදී ඒ වල වර්ගඵලය ඒ වල වර්ගඵලය වෙන්නේ පුතේ දිග වෙන්නේ 10යි පළල 5යි. 10 වැඩි කිරීම 5 තමයි ඒ කොටසේ වර්ගඵලය. එතකොට ඒක වෙන්නේ වර්ග සෙන්ටිමීටර් 50යි. ඒ අපිට අවශ්‍ය එක කොටස. අපිට C ප්ලේස් වගේ මෙයා 10 නම් ඉරි කෑලි දෙකක් ගහලා මෙතන ඉරි කෑලි දෙකයි කියන්නේ මෙයන් 10යි. එහෙනම් ඒකත් වෙන්නේ 10 වැඩි කිරීම 5නේ. C වල වර්ගඵලය ලේසියෙන්ම පුළුවන්. 10 වරක් 5 50යි. අපිට මෙන්න මේක තමයි නිකන් මහන්සි වෙන්න වෙන්නේ ඒක හොයාගමු. ඒකේ දත්තයට අනුව මොකට පේන්නේ නැද්ද මට කියන්න පුළුවන් නම් මේක ටිකක් දෝෂයක් තියෙනවා. මේ දිග කීයද කියලා බලන්න මේ දත්ත වලට අනුව මේ දිග කීයද කියන්න පුළුවන්. 10යි. අන්න හරි 10යි. ඇයි දන්නවද මේ 10යි? ඇත්තට 10යි. මේ වගේ තමයි 10යි. මේ රූපෙට අනුව 10යි මේවා. මේ දිග 20යි. අපි දත්ත අනුව ගන්නකොට 20යි. මෙයා 10 නම් මේ ටික 10යි නේ. මේ සම්පූර්ණ ටික 20යි. මෙයා 10 නම් මේ ටික 10යි. සම්පූර්ණ ටික 20යි. මේ ටික 10 නම් මේ ටික වෙන්නේ 10යි. අපි රූපේ හැඩේ බලලා නෙවෙයි ගන්නේ දත්ත අනුව. කාට හරි පුළුවන් නම් කියන්නේ මේ B කොටස කියන්නේ මේකනේ පළල දිග මෙතන ඉඳන් මෙතෙන්ට. කවුරුන් කියන්නේ මෙන්න මේ දිග කීයද කියලා පුළුවන් නම්. 20. කොහමද මේ 20යි කියන්නේ? ඒක තමයි පොඩි ගැල්ලුවක් තියෙන එතන තමයි අඩුව මට පේන්නේ. සර් 15යි. කොහොමද 15යි කියලා කියන්නේ කියලා බෑ. සර් පහේ කෑලි දෙක උඩට දැම්ම. හොදි මේ කෑල්ල 5යි. මේ කෑල්ල 5යි. ඒත් 5යි 5යි මේ මැද කොටස දීලා නැහැ නේද? ඒක තමයි මම කිව්වේ කොට වැරද්ද හැදුවේ නේද කියලා. මේ ටික නොදී බෑ. මේ ටික දෙන්න වෙනවා.
ඒකේ නොදී ගාන හදන්න බෑ. මේ ටික 20යි කියලා දාගන්න වෙනවා. බලමු මම පේපර් එකක කිව්වේ නැද්ද දන්නේ ඒකයි වැඩි. එහෙම උනත් බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒ ටික 20. දැන් කියන්න මේක පුළුවන්. මේ ටික කීයද කියන්න පුළුවන්. කීයද? දැන් පුළුවන් 25යි 25යි. මේ ටික 20යි. මේ ටික 5යි නම් මේ ටික 5යි. එතන මේ ටික 20යි. මෙතන 5යිද මෙයා 5යි කරන මේ සම්බුද්ධ 25යි. එහෙනම් මේ B කියන එකේ දිග 25යි පළල 10යි. මේක 25 වරක් 10යි. අන්න ඒක මට පොඩ්ඩක් ඔව් B වල වර්ගඵලය එනකොට එතන 25 වරක් 10යි. 250. අන්න ඒක පොඩ්ඩක් මම බලන්න. ඒක මම බැරන්ට හදාගන්න කිව්වද නැද්ද කියලා මට ප්‍රශ්න තමයි මට. එහෙනම් දැන් සංයුක්ත රූපයේ වර්ගඵලය. සංයුක්ත තල රූපයේ වර්ගඵලය. වෙන්නේ 50 එකතු 50 එකතු නේ. මේ කොටස් ටික එකව වුණාම සංයුක්ත තල රූපේ එන්නේ 50 50 250. කීයද පුතේ 350 නේ. 350. හරි හදා ගන්න ඔන්න දැනුයි පළවෙනි ගානේ මම. සර් පන්ති කී මතක් කරගන්න අන්න ඒ ටික 20යි. ඒ ටික 20යි. නෑ ඒ ටික දීලා තියෙනවා. සෝරි පොඩ්ඩක් හිටපො පුතේ. ඒ ටික දීලා තියෙන්නේ පුතේ පේපර් එකේ. මේක තමයි මාත් දුන්නේ. පුතේ බලන්න මේක 15යි කියලා දීලා තියෙන්නේ. දැන් මේකේ ගණන් 4යි දාගන්නේ. ඔව් 15යි කියලා දීලා තියෙන්නේ. සෝරි. පොතේ පේපර් එකේ දීලා තියෙන්නේ මං හිතුවා මගේ අතින් අඩුවක් කියලා. නෑ හරි පේපර් එක හරි. එයා 15යි. එහෙනම් කියන්නේ මේ සම්පූර්ණ දෙක. 20යි 15යි මේ 5යි 20යි මේ සම්පූර්ණ 20 වැඩි කියලා. 20යි හරි. එහෙනම් පුතේ මෙතන 200. මේක දීලා තියෙන්නේ. සර් පන්ති ඉවර වෙන්නේ කීයද? පුතේ කියන්න බෑ ටික ඉවර කරලා. ඇයි ආට පන්තියක්ද? නෑ සර්. මොකද මේ පේපර් එක කරගන්න එපා පුතේ. තුන්සියයි උත්තරය. 4 15 කියලා පේපර් එක තියෙන කෙනෙක් කිව්වේ නෑ නේ කවුරුත් මට. මන් දැක්කේ. 300. දෙවෙනි කාණ්ඩේ යන්ද හරිද? මේක 15 කියලා දීලා තිබිලා නේද? මම දැක්කේ නෑ ඒක. හරි දෙවෙනි ගාන. හරිද? පැන්සලක මිල වයිලු පොතක මිල 60යිලු. දෙවෙනි ගාන ලියා ගන්න පැන්සලක් වයි. පැන්සලක මිල වයිලු. පැන්සලක මිල වයි කියලා කියනවා පොතක් රුපියල් 60යි. පොතක මිල. පොතක මිල රුපියල් 60යිලු නේ. පැන්සල් 5ක් හා පොත් 3ක් ගැනීමට වැය වෙන මුදල. දැන් 220යි. මොනවද ගන්නව කියන්නේ පැන්සල් 5ක් හා පොත් 3ක්. පැන්සල් 5ක මිල. පැන්සල් 5ක මිලට එකතු කරන්න ඕනේ පොත් 3ක්. පොත් 3ක මිල. එතකොට පැන්සල් 5කුයි පොත් 3යි ගන්න වියදම් වෙන මුදල කියන්නේ පැන්සල් 5 මිලට පොත් 3 මිල එකහ කරාම උත්තරේ වැය වෙන ඕන කියන්නේ රුපියල් 220ක්. ඕක තමයි සමීකරණය දැන් ලියන්න ඕනේ. එහෙමද කියන්නේ? පැන්සලක් වයි නම් පැන්සල් 5ක මිල කො පැන්සලක මිල වයි පැන්සල් 5ක් ගන්නවා පැන්සල් 5ක මිල 5යි වයි පොතක් රුපියල් 60යි පොත් 3ක් ගන්නවා පොත් 3ක මිල හදන්න හිතෙන් පුළුවන් 180යි කො එක ළමයි යන්නේ කියන්නේ 60ව 3ක් 180යි ඔන්න සමීකරණය දැන් මේක විසඳලා අපිට පැන්සලක මිල හොයන්න කියනවා නේ විසඳ 5යි වයිට කරදර කවුද කෝ අප්පා 5යි වයිට කරදර කවුද 5යි වයිට කොහෙලානේ 5 කරදර වෙන්නේ වාට වා කරදරයි වගේ 180 5යි වයිට කරදර පදින්නේ ඉන්නේ 5යි වයිට කරදර 5යි වයිට කරදර කවුද කියලා අහුවාම 5යි වයිට 5 කරදර වෙනවා කිව්වා 5යි වයිට කරදර කවුද පද දෙකයි 5යි වයිට කරදර 180 ධන 180 නැති කියලා 180 මොදල සිංහල තේරුම් ගන්න
මෙතන 180 ධන 180 ඍණ 180 කරා නේද? හරි 5යි වයිට 5ක් පුදුත් කරන්න තියෙන්නේ මේ 5යි වයිට කරදර මේ 5යි වයි වහන්න 5යි වයිට කරදර කරනකොට ඊට පස්සේ 5යි වයිට අමතරව තියෙනවා. එහෙනම් 5යි වයිට කරදර 180 180 නැති කරන්නේ අඩු කිරීමක තියෙනවා. දැන් මේ වගේ ගානක් කෙටිපස්සපත්‍රේ කරා මේක මේව කරාම 40. පොතේ 5යි වයි 40 නම් 5යි වයි කියන එකේ තේරුම මොකද්ද? මම බැඳ ලකුණු නැත්තම් 5 ගුණ කිරි. 5 ගුණ කිරි. ගුණ කිරීම නැති කරන්නේ මොකද්ද මේ පැත්ත කරන්නේ? බෙදනවා. ගුණ කිරීම 5 නැති කරන්නේ මොකද්ද ගණිතය කරන්නේ? ගුණ කිරීමට විරුද්ධ දෙයි. බෙදනවා. බෙදනවා. කතා කරන්න. බෙදනවා 5න් නේ. ඒ පැත්තත් 5න් මේ පැත්ත 5න් බෙදුවොත් මේ පැත්තත් 5න්. අර අපි ගැලීම් සටහන් වලින් එක එක ක්‍රමයකට මේවා කරා. මේ ළඟදිද කොහෙද කරේ? පරිසමාන 45න් බෙදුවොත් 8යි. y කියලා ගත්තේ පැන්සලක මිලනේ. පැන්සලක් රුපියල් 8යි ඈ. B කොටස කියා හරි ඔය ටික හදාගන්න ඉතින් B කොටස කියන්නේ. ඔව්. ඔය දෙවනි ගානේ අයි පළවෙනි ගානද? දෙකේ A කොටසනේ. දෙකේ A කොටසේ එකට උත්තරේ මේක. මේ තියෙන සමීකරණ. ඒක විසඳුවාට පස්සේ මේක තමයි දෙකට උත්තර. හා සර්. ඕගොල්ලෝ ගා පේපර් එක තියාගන්න තිබ්බේ. ඔකට මම කියවනේ පේපර් මට මොකටද දුන්නේ? එදා සර් පේපරේ උත්තර කොලේ සර් අරගෙන සර් අපිට දුන්නා සර් පේපරේ. ඔව්. ඕගොල්ලෝ අර එක දුන්නාම ඉතින් අරයි. පොතේ උගන්නන්න පේපර් එකක් ගන්න ඉඳි කියාගෙන යන්න වෙනම ඊළඟ කොටසට යන්නද? හා සර්. ලියා ගන්න නැහැ පැන්සලෙන් ලියා ගන්න එක ගහට බලන්න ඕගොල්ලෝ කොච්චර දුරට හරිද කියලා. ඔකට බලන්න පුළුවන්. ඍජු කෝණාංශයක දිග A පල්ල B. ඔහොම කිව්ව ගමන් ඍජු කෝණාංශයක් අඳින්න. එතකොට අදහස ඔළුවට එනවා. මේ ඍජු මේ ඔයා නිකන් කිව්වේ නැති වුණා අඳින්න කිව්වේ නැති වුණාට ඔයගොල්ලෝ අඳින්න දිග A පල්ල B. ඔන්න ඔහොම ඒගොල්ලෝ කියනවා. දැන් අපිට කියනවා ඍජු කෝණාංශයේ පරිමිතියද සූත්‍රයක් ලියන්න. පරිමිතිය P කියලා කියනවා. මේකේ පරිමිතිය P දුනේ. එතකොට අපි දන්නවා පරිමිතිය කියන්නේ මොකද? වටේ දිගනේ. ඍජු කෝණාංශයේ පරිමිතිය වෙන්නේ එහෙනම් කවුද? දිග එකතු දිග එකතු පළල එකතු. පළල එකතු දිග එකතු පළල. පළල. පරිමිතියට ඒගොල්ලෝ අකුරක් කියනවා P. පරිමිතියට P කියලා දාන්න. දිග වෙනුවට L L පළල වෙනුවට B එකලා මේක කතා කරන්නේ දිග වෙනුවට A පල්ල වෙනුවට B. එහෙනම් අපිට පේනවා මෙතන 1i ට සජාතිය 1i 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 එකව කරාම 2i 1b 1b එකව කරාම 2i. ආමනේ. ඊට පස්සේ ඒගොල්ලෝ පොඩි උදව්වක් කියනවා අපිට මේකේ A 12 cm 7 mm ලු පල්ල 7යි මේ සෙන්ටිමීටර් 5 mm න පරිමිතිය හොයන්න. දැන් ඒ පරිමිතිය A වෙනුවට කීයද කියලා දීලා. ඒ කියන්නේ දිගනේ. දිග කීයද? සෙන්ටිමීටර් 12යි මිලිමීටර් 7යි නුනේ. පල්ල කීයද පුතේ? සෙන්ටිමීටර් 7යි මිලිමීටර් 5යි. ළමයිට පේපර් නැතිද කියා ගන්නත් බෑ. දැන් මේකේ පරිමිතිය. ඔයගොල්ලෝ දන්නවනේ පරිමිතිය හොයන හැටි එතකොට. දිග පැති දෙකක් තියෙනවානේ. එහෙනම් උඩින් සෙන්ටිමීටර දාන්නේ ලේසි කරේ. එතන 12යි සෙන්ටිමීටර 7යි මිලිමීටර ඒවා මේ පැත්ත එකයි මේ පැත්ත එකයි දෙකක් තියෙනවා. පල්ල 7යි සෙන්ටිමීටර 5යි මිලිමීටර මේ පැත්ත එකක් තියෙනවා. ඒ හතර එක්කව කරන්න බෑනේ. මේ දෙන්න සම්බන්ධ වෙන්නේ 10න් මිලිමීටර 10ක් සෙන්ටිමීටර එකයි. මේ පැත්ත 5යි 5යි 10යි 10යි 24ක් එනවා. 24 දාන්න බෑ. 24න් 4 දාලා 20 යනවා එහා පැත්තට සෙන්ටිමීටර් දෙකක්. එහෙමද? 2යි 2යි 4යි 4යි 7යි 11යි 11යි 18යි 18යි 2යි 20. බලන්න හරියට කියලා 6යි. ඔව් 20.
ඉස්සෙන් බිඳුව දැම්ම දෙකක් ඉතින් 1 2 4 සෙන්ටිමීටර 4යි මිලිමීටර 4යි දෙන්නේ ඔව් සර්. හරි ගණන් දෙකක් ඉවරයි හදාගන්න කට්ටිය එකපාරට එනවා යනවා එක සරේකාවකින් සමුතුරු පාඩන්න බෑ දෙකකිනුත් බෑනේ වැහිච්ච රූපයක් හදන්න අඩුම ගානේ සරේකා 3ක් අත්තු එහෙනම් මොකද එහෙනම් බවර්ෂයක් කතා කරන්නේ සරේකා 3ක් ඊට වඩා වැඩි ගානකින් වට වෙච්ච සංවෘත රූපයක් සරේකා 3කින් හදන බහුවර්ෂයේ නම මොකද්ද ත්‍රිකෝණේ සරේකා 4කින් වට වෙච්ච සංවෘත බහුවර්ෂය මොකද්ද සමචතුරස්‍රය. සමචතුරස්‍රය කියන්නේ නැතුව පොදු නම කියන්න පුතේ සමස්තය කියන්නේ පාද 4 සමාන වෙච්ච විශේෂක කියන්නේ චතුරස්‍රය සරේකා 5කින් හැදිච්ච කෙනා පංචාස්ත්‍රය. පංචාස්ත්‍රය හරි එහෙනම් බහුවර්ෂයක් අර්ථ දක්වන්නේ කොහොමද පුතේ සරේකා 3ක් ඊට වඩා වැඩි ගානකින් වට වූ සංවෘත රූප බහුවර්ෂ ලෙස හඳුන්වනවා ලියන්න මාතක ඉක්මනට ලියන්න සරේකා 3ක් යන්නු එක කියන එක කපන්න වාගේ සරේකා 3ක් සරේකා 3ක් ඊට වැඩි ගන්නකින් වට වූ සරේකා 3ක් ඊට වැඩි ගන්නකින් වට වූ සංවෘත රූප සංවෘතයි කියන්නේ පුතේ වැහිච්ච රූප කියන එක සංවෘත රූප බහුවර්ෂ ලෙස හඳුන්වනවා මොකද කට්ටිය එනවා යනවා මොකද ප්‍රශ්නේ සර් ආයි කියන්න. සරේකා 3ක් ඊට වඩා වැඩි ගානකින් වට වූ සරේකා 3ක් ඊට වඩා වැඩි ගානකින් වට වූ සංවෘත රූප හසිදු ලියලි වැරද සරේකා 3ක් ඊට වඩා වැඩි ගානකින් වට වූ සංවෘත රූප බහුවර්ෂයක් ලෙස හඳුන්වනවා උදාහරණ ලියන්න ඕනේ ලියන්න පුතේ ත්‍රිකෝණය චතුරාශ්‍රය පංචාශ්‍රය ඉස්ලාම් බහුවර්ෂය තමයි කුඩාම බහුවර්ෂය ත්‍රිකෝණය සරේකා 3කින් හැදෙන්නේ ආයි චතුරාශ්‍රය අර සමචතුරාශ්‍රය කිව්වොත් පුතේ ඒක විශේෂ අවස්ථාවක් පංචාශ්‍රය කොහොමද ලියන්නේ දෙකයි අහන්නේ ෂඩාශ්‍රය මතකයි සප්තාශ්‍රය කොහොමද කියන්නේ ඊළඟට මේක නම් අපි කියනවා ත්‍රිකෝණයක් පාදවල දිගානුව කොටස් කීයකට කැඩෙනවද මතකයිද ත්‍රිකෝණයක් පාදවල කොටස් 3යි අතක ත්‍රිකෝණයක පාදවල දිගානුව කොටස් 3 පාද 3ම සමාන නම් කිව්ව නම සමපාද ත්‍රිකෝණය පාද දෙකක් සමානයි නා සමද්විපාද ත්‍රිකෝණය. පාද 3ම දිගින් වෙනස් නම් විෂම පාද ත්‍රිකෝණය. විෂම පාද ත්‍රිකෝණය. කොහොමනේ? එහෙනම් ත්‍රිකෝණයක් පාදානුව කොටස් 3කට බෙදනවලු මේ තුනනේ අහන්නේ නේද ඊළඟ ප්‍රශ්නේ. ත්‍රිකෝණයක් පාදානුව කොටස් 3කට වෙන් කරා ඒක කොටස් 3 නම් කරන්නේ. එහෙනම් ලියන්න දෙකන උත්තරේ සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සමපාද කියන්නේ පාද තුනම සමානයි කියන එක පුතේ. ඊට සමද්විපාද. සමද්වි කියන්නේ පුතේ පාද දෙකක් සමානයි. සමද්විපාද. ත්‍රිකෝණ. ඊළඟට ලියන්න පුතේ විෂම කියන්නේ වෙනස් ඒ පාද තුනම වෙනස්. විෂම පාද ත්‍රිකෝණ. හරිද? ඊළඟට පොතේ අනිත් එකත් ඔය කියන්නේ ත්‍රිකෝණයක් කෝණානුව කොටස් කීයකට ගන්නවද? 3යිනේ. ඒ තුන මොනවද? සුළු කෝණී ත්‍රිකෝණය, ඍජු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී. කෝණ ඔක්කොම අංශක 90ට වඩා අඩුයි නම් සුළු කෝණී. ඊළඟට
ඍජු කෝණී එකක් 90ක් වුණොත් මතකද? අනිත් එක මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය. අන්න ලියන්න. කෝණ 93යි. සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණය. අනිත් එක ඍජු කෝණී ත්‍රිකෝණය. අනිත් එක පුතේ මහා කෝණී ත්‍රිකෝණය. ඔන්න 3 කොටස් ටික ඉවරයි. 3 B එකට දැන් ගන්න. මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එතන පොඩි මම වැරද්ද හදාගන්න කියන්නේ මේ බේදීම දෙක අඩු කිරීම 5. ඔන්න ඔහම වීජීය ප්‍රකාශනයක් දීලා. මේකේ වීජීය ප්‍රකාශනයේ පාද නෙමෙයි පද ගන්න. මේකේ පද කීයක් තියෙනවද කියලා කාටද කියන්න පුළුවන්. පද ගන්න. කිව්වා. දෙකයි. පද ගන්න සමානනේ මොල් ලකුණු ගන්නට කියලාද පොතේ කිව්වේ? ධන හෝ ඍණ ලකුණු ධන ගන්නට. හෝ ඍණ ලකුණු ගන්නට. එහෙනම් මෙතන ලකුණ නැත්නම් ධන මෙතන ඍණ. එහෙනම් මේක ධන හෝ ලකුණු දෙකක් තියෙනවා. කියන්නේ පද කීයද තියෙන්නේ? පද ගන්න දෙකක්. ඊළඟට අහනවා ඒවල සංගුණකය කීයද කියලා. කියන්නේ ඒහි සංගුණකය. පුළුවන් නම් මතක් කරලා කියන්න. ඒවල සංගුණකය. දෙකෙන් එක. නෙමෙයි අන්න වරද්දක. දෙකෙන් එක. අන්න හරි දෙකෙන් එක. දැන් ඔයා කුෂාන් ලිව්වේ දෙක කියලා දෙකෙන් එක කියලා විභාගෙට. දෙකෙන් එක කියලා. එහෙනම් එක දෙක කිව්වේ මොකද? මේ මෙතන ඉස්සරහා ඉලක්කවන්නේ නැත්තම් එක දී. එතකොට ඒ වල සංගුණකය කියන්නේ ඒ ඉස්සරහින් ඉන්න කෙනා. මේ එක ඉන්නවා ඊට පස්සේ එහෙනම් දෙකෙන් එක. ඒක සංගුණකය කියන්නේ ඒ අයින් කරලා ඉතුරු දෙකෙන් එක. එහෙනම් ඒහි සංගුණකය දෙකෙන්. ඔන්න තුන්වෙනි ගාන ඉවරයි හදාගන්න. මම කිව්වා හදාගන්න දෙයක් නැහැ. දැන් ඕක ලියන්න විතරයි කියනවා. කරන ඉලක්කම අනුව උත්තරේ වෙනස් වෙනවා. ඒක මට පොඩ්ඩක් කියන්න අමාරුයි. මම ලියන හැටි කියන්න. මොකද එක එක්කෙනාගේ උත්තර වෙනස්. මොකද්ද අපේ 4 වෙනි එකේ රෝම ඉලක්කම් එකට තියෙන්නේ 4 ඒ වල රෝම ඉලක්කම් 1. අපිට කියනවා 5න් 3ට තුල්ල භාගය. ඔන්න මම 5න් 3ට තුල්ල භාගය එකක් කියන්න. මට හිතෙනවා මම මේක ಗುಣ කරනවා දෙකෙන් කියලා. එහෙනම් මම ලවයක් හරයක් දෙකෙන් ලවයක් දෙකෙන්. එහෙම තුල්ල භාගය කියන්නේ හරයක් ලවයක් එකම ගානකින් ගුණ කරා. 3 වරක් 2 6යි පල්ලෙහා 5 වරක් 2 10යි. ආයි මට හිතෙනවා 5න් 3ට තුල්ල භාග ලියන්න කාගෙන් ගුණ කළද 3. ඉතින් මට හිතෙන්නේ ඔයගොල්ලෝ හිතේ නැති වෙන්නේ. ඔයගොල්ලෝ ගුණ ගන්න උත්තරය අනුව මේ උත්තරේ වෙනස් වෙනවා ඈ. 3 වරක් 3 9 5 වරක් 3 5. තාගෙට 4න් හිතේ. ඉතින් නෑ කිව්වෙන් කරයි ඈ. ඒකෙන් දෙකේ හරි උත්තරේ කියන්න බෑ. මේවා හරි උත්තර. ඕගොල්ලෝ ලියනවා මට කියන්න. ඊට පස්සේ පුතේ 7න් 23 මොනව කරන්නද? මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. මේකෙන් ඕක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ 23 මේ ඉරෙන් කියන්නේ කණිකේ බෙදන්න 23 මේ ඉරෙන් කියන්නේ බෙදන්න 7. 23ට 7 ඒවා කීයක් තියෙනවද? 3ක්. 9. 7න් තියෙනවද 3යි. 3 අරක් 7 21යි 22. එහෙනම් ගොඩවල් 3යි. ඒක දාන්න මැදි. බෙදුවේ 7යි. ඒක දාන්න යටි. ඉතුරුනා 2ක්. ඒක දාන්න උඩ. එහෙනම් උත්තරේ 3යි 7න් 3. මේ බෙදපු හැටිය. හරිද? හරි. ඉස්සෙල්ලාම තුල්ලේ භාග ලිව්වේ හරයක් තවත් එකම ගානකින් වැඩි කරලා එතකොට ඔයගොල්ලෝ උත්තර වෙනස් වෙනවා පුතේ එක එක්කෙනාට මගේ ආවේ 10න් 6යි 15න් 9යි ඔකට වෙන වෙන උත්තරෙයි මම බලන්නේ මේක විසම භාග කරවම 23 මේ ඉරෙන් කියන්නේ බෙදන්න 7 23ට 7 ඒව 3යි 7 වරක් 3 21යි 3 2ක් ගොඩවල් ගාන මැදින් දාන්න බෙදපු ඉලක්කම යටින් දාන්න ඉතුරු වෙච්ච ගාන උඩින් දාන්න ඊළඟට පුතේ අපිට තියෙනවා රෝම ඉලක්කම් 3 3යි 4න් 3 එකතු කිරීම 2යි 2න් 1 අඩු කිරීම 8න් 5 එවනේ පුතේ ඕගොල්ලෝ මේකේ ඕගොල්ලෝ මොකද කරන්නේ විසම භාග කරලා කරන එක වේද අර මිශ්‍ර සංඛ්‍යා එක වරහනක ඒකද කරන්නේ මොකද කරන්නේ මම මිශ්‍ර සංඛ්‍යා එක වරහනක දාලා මැදි විෂම භාගයක් කරන එක. විසම භාගය
4 3 12යි 12යි 3යි 5යි දෙවරක් දෙක 4යි 1යි 5යි ඉතින් 8යි 5 හරිය සමාන කරගන්න ඕනේ නේද එකතු අඩු කරන්න 4යි 2යි 8යි 3ම කරන්න පුළුවන් ඉලක්කමක් කියන්නේ 16 16 නෙමෙයි 8ක් පුළුවන් නේද පුතේ 16 හරි වැරදි නෑ 8 පුළුවන් නේද ඔව් මෙයා සර් 8 කරන්න 2කින් වැඩි කරන්න පුළුවන් මෙයා 8 කරන්න 4ෙන් මෙයා 8 කරන්න 1කින් 8 වෙලා ඉන්නේ අවශ්‍ය නැහැ 8 කරමුනේ එහෙනම් පුතේ ආයෙ පාරක් ලියලා මේගොල්ලෝ දැන් හරේ 8 කරනවා කියන එක ඔළුවේ රඳව ගන්න 16ක් හරි ඈ සුදු කරන්න දෙන්න මෙයා 8 කරන්න 2කින් එහෙනම් උඩත් 2කින් මෙයා 2 8 කරන්න 4ෙන් උඩත් 4 මෙයා 8 කරන්න 2කින් උඩත් 1කින් ඒක නෑ වැඩක් නෑ මම නිකන් එකෙන් වැඩි කරේ උඩ 30යි පල්ලෙහා 8යි ආයෙ මෙතන උඩ 5 වරක් 4 20යි පල්ලෙහා 2 වරක් 4 8යි උඩ 5 වරක් 1 5යි පල්ලෙහා 8යි දැන් හරිය සමානයි හරිය ඔහොම ගන්න 20ට එකතු කර sorry 30ට එකතු කරන්න 20ක් අඩු කරන්න 5ක් කියලා 30ට 20ක් එකතු කර 50යි 50න් 5ක් අඩු කරොත් 45යි දැන් 45 8ෙන් බෙදලා අර මේ විදිහට බෙදන්නේ 45 මේ ඉරෙන් කියන්නේ බෙදන්න 8 45ට 8 ඒවා 5යි 8 වරක් 5 40යි ඉතුරු 5යි ගොඩවල් 5යි ඒක දාන්න බැඳි බෙදුවේ 8ෙන් ඒක දාන්න යටි ඉතුරු 5යි ඔන්න ඒක හරි B කොටස කරන්න ඉඳපන් ඔය ටික හදාගන්නකෝ සර් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ආවදේ සේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් එහෙනම් 5යි 8න් 5 නේද? ඔව් 5යි 8න් 5යි 8න් 5 වෙන්නේ නේද මම 5යි 8න් 5 කරාවුත් වෙන්නේ ඒක මම කරා පෙවුනේ නේද 45 8 ඒවා 5යි බෙදී 8න් ඉතුරු 5යි 8න් 5 මොකද ඒක මොකක් කරේ උලක් වෙලා ගියේ හරි 5යි 8න් හරි සර් හැදුවා. සල්යුට් වෙලා දෙන්නකෝ. ඉවරයිද ඔව් දෙන්නකෝ. සතාචුට් වෙලා ඔබට මතක් කරගන්න ඔය භාග පාඩම් නම් ටිකක් දවස් කරලා ඉන්නේ විභාගෙට ඉතින් ඔක්කොම එනවනේ ඉතින් යරිදු හරි ගන්නෑ නේද විනාඩි 5ක් දෙන්න. 5ක් නම් වැඩි නේ ඉක්මන් කරන්නේ රශ්මික ඉවරද
රශ්මික සචිනී වරද ඔව් සර්. මම අද ඉතින් පේපර් එක සාකච්ඡා කරන්න උගන්වනව නෙමෙයි. උගන්වන්න ගියොත් ඔය හිමීට එකෙන් එක කියන්න බෑ. පාඩම් ගොඩක් ඉතින් එකෙන් එක කියන්න ගියොත් වෙලා යනවා. පේපර් එක සාකච්ඡා කරනවා විතරයි. ඒ උගන්වනකොට ඔහොම ඉක්මනට කියන්නේ. ඔයාලට විනාඩි 5ක් ගියේ නෑ නේ. විනාඩියක්වත් ගියේ නෑ. මම හිතුවා විනාඩි 5ක් කියලා ලොකු කාලයක්නේ. අපිට කියන්න තියෙනවා B කොටසට පොතේ. ප්‍රවීන්ට අක්කර 5ක ඉඩමක් තිබේ. ඔහු එහින් 1/4න් 3ක් පුතාටත් 1/2න් 1ක් දුවටත් දුන් පසු ප්‍රවීන්ට ඉතිරි වෙන ඉඩම් ප්‍රමාණය. ඉස්සෙල්ලාම යාට අක්කර 5ක් තියෙනවලු පුතේ. ඒකෙන් දෙනවලු පුතාට 1/4න් 3ක්. පුතාට දීලා තියෙනවා 1/4න් 3ක්. දුවට දෙනවලු 1/2න් 2ක්. එහෙනම් අපි බලමු මේ දෙන්නට කොච්චරක් දුන්නාද කියලා නේද? පුතාට හා දුවට. පුතාට හා දුවට. දුන් කොටස හොයන්න ඉස්සෙල්ලා. එයාට ඉඩමක් තිබිලා තියෙන අක්කර 5ක ඒකෙන් දුවටයි පුතාටයි ඉඩම් දෙනවා නේ. එතකොට පුතාට 1/4න් 3යි දුවට 1/2න් 2යි. මේ දෙක එකව කරා. 4ක් එක 4යි විසභා කරන්න බැරි 7යි. දෙවරක් 2 1යි 3ක්. හරි පුතේ දෙකම කරන්න පුළුවන් 4 නේ. මෙයා 4 වෙලා තියෙන්නේ. මෙයා 4 කරන් ලේසින්නේ. මෙයා 4 කරන් දෙකෙන් වැඩි කරන්න හරිනේ. කොහොමද දෙකෙන් වැඩි කරමු. එතකොට පුතේ උඩ 4යි 7යි 4යි. මෙතන 6යි පල්ලේ 4. දැන් හරිය සමානයි. හරිය ඉලක්ක මොහොම දාන්න 7යි 6යි එකතු කරා. 7යි 6යි කියනකොට 13යි නේ. එතකොට දෙන්නට දීලා තියෙනවා මේක විසභා කරුනේ. එහෙනම් මේක විසභා කරාම 13 බෙදන්න 4. 13ට 4 ඒවා 3යි 12යි. ඉතුරු එක. එහෙනම් 3යි 4න් දෙකක් දෙන්නට දීලා. එතකොට අපෙන් අහන්නේ දෙන්නට දුන්න කොටසට පස්සේ ඉතිරි කොටස හොයන්න හැටි පුළුවන් කියන්නේ. ප්‍රවීන්ට ඉතිරි කොටස හොයන්න පුළුවන්. අන්න පුළුවන් නම් කියන්නේ. ඉතිරි කොටස. මේක ඕනේ නැහැ. මේක ගන්න ඉතිරි කොටස හොයන්න. පහෙන් ප්‍රවීන්ට කොච්චර ඉඩමක් අයිති වෙලා තිබ්බද? පහෙන් කොච්චරද ඉතිරි ඔක්කොම යාට අක්කර කීයක් තිබ්බද? 5ක් තිබ්බා. ඒකෙන් දුවටයි පුතාටයි දීලා තියෙනවා 4න් 13ක්. ඉතිරි ප්‍රමාණය හොයන්න කොහොමද? අක්කර 5න් 4න් 13ක් බෙදනවා. අන්න හරි. අක්කර 5න් මොකද කරන්නේ? 4න් 13ක් අඩු කරනවා. අඩු කරන්න දෙපෑ. හිතන්නකෝ අක්කර 5ක් තිබ්බ පුතාට අක්කර 2යි දුවට අක්කර 1යි අක්කර 3ක් දුන්නා ඉතිරි ප්‍රමාණය හොයන්නේ 5න් 3ක් අඩු කරලා නේ වගේ. 5න් මේක අඩු කරා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අඩු කරන්න ගියාමනේ. මේ ඔකට මම කියලා ඇති මේ කතාව. ඕනම සංඛ්‍යාවකට යට ඉලක්කමක් නැත්තම් තියෙන ඉලක්කම කීයද කියලා දෙනවා. 1 ඕනම සංඛ්‍යාවක යට ඉලක්ක නැත්තම් කරන්න බෑනේ. දැන් හරිය සමාන කරගන්න. මෙතන 4 මෙයා 4 කරන්න පුළුවන් නේ. එයා 4 කරන්නේ කීයද පුතේ ගුණ කරන්නේ? 4න් නේ. 4න් උඩත් 4න්. දැන් හරිය සමාන වෙනවා. දැන් උඩ 20යි පල්ලෙහා 4යි නේ. දැන් හරිය සමාන. තුට වෙලා යනවා. 20න් 13ක් අඩු කරාම 7යි. දැන් 7 4න් බෙදන්න දී. 4 4 1යි බෙදා ගන්න 4න් 1යි 4න් 3යි කියන. එහෙනම් ඉඳපෙන් ඉතුරු වෙලා තියෙන 1යි 4න් 3යි. ඒ ඉතිරි කොටස වෙන්නේ. 1යි 4න් 3යි. 1යි 4න් 3යි. ඉතිරි කොටස. පොඩ්ඩක් කල්පනා කරන්න. දුවට පුතාට මෙච්චරයි දුවට මෙච්චරයි දෙන්නට දුන්න ප්‍රමාණය හොයන්න ඒ දෙක එකතු කරා හරිය සමාන කරලා ඒව කරා. ඉතිරි කොටස හොයන්නේ අක්කර 5න් මේ දුවටයි පුතාටයි දුන්න ප්‍රමාණය අඩු කරා. 5ට ඉලක්කම නැත්නම් 1 කියලා හිතලා හරිය සමාන කරන්න 4 කරන්න පුළුවන්. ඕක හදාගන්න ගණන් 4ක් ඉවරයි තව දෙකක් තියෙනවා ගන්න. මේ ඔයගොල්ලන්ට 5 වෙනි ගාන නම් පොඩි ගැටලුවක් තියෙනවා. 6 වෙනි ගාන කරපුවා ඉන්නවද? ඔව් සර්. හරි කරා.
V චතුරස්‍රය පාවිච්චි කරන්න මම කියලා දුන්නේ නැහැ නේද? පහ. මේකේ වීඩියෝ එකක් එවනවා හිමීට බලන්න. හිමීට නැවත බලන්න. 4න් 3 දශමයක් කරන්නනේ පස්වෙනි එකේ 1 තියෙන්නේ. මේක දශමයක් කරාදී 3 මේ ඉරින් කියන්නේ පුතේ බෙදන්න. එහෙනම් කොට තියෙන 3 බෙදන්න 4. දශම කරද්දී එහෙම. නැත්නම් ඉතින් තාක්‍රමයක් තියෙනවා හරේ 100 කරලා පුළුවන්. 3ට 4 වනේ පිටින් බිඳුවක් ගන්නවා දශම පිට 30ට 4 7යි 4ක් 4 28යි දෙකක්. ආයෙ පිටින් බිඳුවක් ගන්නවා 20ට 4 හරියටම 5යි. 5 4ක් 4 20. එහෙනම් මේක දශමයක් කරාම 0.75. ඔන්න ඒ ගන්න. අද රෝවිලක්කම් 2 1යි 3න් 2 දශමයක් කරන්න හොඳ උත්තරයක් නම් එන්නේ. ඒ 3 අරකේ 3යි 3යි 2යි 5යි 5 වෙදීම 3. 3 අරකේ 3යි 3ට 2යි 5යි පල්ලෙහා 3. දැන් 5 මේ ඉරින් කියන්නේ බෙදන්න 3. 5ට 3 එකක් තියෙනවා 1 වරක් 3 3යි ඉතුරුයි දෙකක්. පිටින් බිඳුවක් ගන්නවා දශම පිට 20ට 3 6යි 6ට 3 18යි නැවත දෙකක් ඉතුරුයි ආයෙ බිඳුවක් ගත්තොත් ආයෙ 6යි 6ට 3 18යි ආයෙ දෙකක් ඉතුරුයි ආයෙ 6යි ඉවර වෙන්නේ නැහැ මේක. එහෙනම් 1.6යි 6යි කියලා දශම ස්ථාන දෙකක් තියෙන තීති එකක්. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. තීතියන්න ඕනේ නැහැ. ඔකට 1.6 6 කිලුවත් ඇති. ඉවරයක් වෙන්නේ නැති හින්දා මේ තීතිය. මේක භාගයක් කරන්නලු. මේක භාගයක් කරන්න එක විදියක් තමයි මේක. ඕනම සංඛ්‍යාවකට ඉලක්කමක් නැත්තම් තියෙන ඉලක්කම කීයද පුතේ? එක. දැන් කිව්වා ඉස්සෙල්ලා ඕනම සංඛ්‍යාවකට ඉලක්කමක් නැත්තම් තියෙන ඉලක්කම එක නේද? ඔව් සර්. ඒක දාගන්න. එතකොට ඔව් සර්. හරේ දශම ස්ථාන දෙකක් නැති කරන්න පුතේ අපි ඔන්න මම ආයෙ බලන්න යන්න. මේක නොලිය. මේ යට ඉලක්කමක් නැත්තම් ඔන්න මම දැන් එක දාගන්න. දශම ස්ථාන දෙකක් නැති කරන්න බෑ. දශම නැති කරන්න. දෙකක් නැති කරන්න 100න් වැඩි. උතර පල්ලෙහා කවුරුත් නැත්නම් ඉන්නවා කිව්වේ එකනේ. උඩ 100 වැඩි කරොත් පල්ලෙහා 100. උඩ 100 වැඩි කරන් දශම ස්ථාන දෙකක් මෙහෙට. 1 2 35. පල්ලෙහා එක්වර 100 100. ඔන්න භාගයක් කරා. භාගයක් කරාට මදි දශම පොඩ්ඩක් සුළු වෙනවා. මේ දෙන්නම 5 වරක් වලින් කැප. 35ට 5 7යි 10ට 5 2යි 30න් 7යි කියලා. භාගයක් කරා. මේ යට සංඛ්‍යාවක් නැත්තම් එක දාගන්න දශම නැති කරන් දෙකක් තියෙනවා දෙක නැති කරන් 100. ඈ ඒසේ තුන්වෙනි ගාන නේද? ඔව් ඒ රෝමිලක්කම් 3. රෝමිලක්කම් 4. රෝමිලක්කම් 4 තියෙන්නේ 12යි දශම කීයද? 0.28 බෙදන්න 4. දීර්ඝ බෙදීම දාන්නවා බෙදන්න. 12.028 බෙදන්න 4. 12ට 4 3යි 3 වරක් 4 12. එයාලා මේ බිඳුව ගන්න කලින් දශම ඉතේක උඩින් තියා. බිඳුව පල්ලෙහාට. බිඳුවට 4 වනේ බිඳුවයි. දෙක ගන්න. දෙකට 4 වනේ බිඳුව. ආය 8 ගන්න. 28ට 8 ඒවා 4 ඒවා පුතේ 7යි 7. එහෙනම් මේක සුළු කරාම එන උත්තරේ 3.0.0. තව එකක් තියෙනවා හදන්න මට ඊට මදි කියලා හිතෙනවා. මොකද්ද ඊළඟ එක රෝමිලක්කම් 5 එතන 7.5යි 8 ගුණ කරන්න තියෙනවා 3.2. දශම අමතක කරලා සාමාන්‍ය විදිහට ගුණ කරන්න. දෙවරක් 8 16යි එකක් ඉතුරුයි දෙවරක් 10යි 11යි එකක් ඉතුරුයි දෙවරක් 14යි 1යි 15. ආයි 3 3 වරක් 24න් 4 දාන්න දෙකට 3 වරක් 15යි 15 මේ දෙකයි 17යි. හරි 3 වරක් 21යි මේකයි 22. 6 5 12 4 දශම ස්ථාන මේකේ 2යි මේකේ 1යි 3යි 1යි 2යි 24යි දශම 2යි 5යි 24යි දශම 2යි 5යි දශම ස්ථාන මේකේ 1යි මේකේ 2යි 3යි නෝකම් 1 2 3 කියලා. පොඩ බලන්න හරිද? හරි ඔන්න ඒක තමයි කොටසක් තියෙනවා ඒක ඉවරයි. සර් පන්ති වෙනි ඉවර. පන්ති පොතේ තා ගානක් තියෙනවා ඒක ඉවරලා තමයි ඉවර වෙන්නේ. ඇයි වට ආයි පන්තිද? නෑ නෑ සර් නිකන් ඇහුවේ සර්. මොකද අපිට ගණන් ටික ආයෙ එකක් පස්සිදුගේ උපන්දිනේ 2020 2020 2002 මම බැලුවා.
පස්සේ උපන්දිනේ 2002 6 මාසේ ඉස්සෙල් එයාට වඩා මලිදු වැඩිමහල්ලු අවුරුදු 2යි මාස 2යි දින 5ක් මට කියන්නේ මලිදුගේ උපන්දිනේ හොයන්න මලිදු වැඩිමහල්ලුනේ මේ පස්සේ උපන්දිනේ මලිදු අවුරුදු 2යි මාස 2යි දින 5යි වැඩිමහල් අඩු කරන්න ඕනේ. මේක එකතුද කරන්න ඕනේ අඩුද කරන්න අඩු කරන්න ඕනේ. අඩුයි කරන්න දැන් වැඩිමහල් කියලා එකතු කරලා හරියන්නේ නැහැ. එතන මෙයා 2002 වෙලා මෙයා වැඩිමහල් වුණාම දෙකක් එකතුවොත් එයා 2004 ඉපදෙනවා. 2002 එක්කෙනාට වඩා 2004 එක්කෙනා වැඩිමහල් නැහැනේ බාලයි නේද? එන අඩුයි කරන්න. අඩු කරමු. අඩු කරලා ලේසිත් එක්ක. දින 20කින් දින 5ක් අඩු කරාම දින 15. මාස 6කින් මාස 2ක් අඩු කරාම මාස 4ක්. මෙතන පුතේ එහෙනම් මේ ඉපදිලා තියෙන කවදද? 2004 වෙනි මාසේ 15 වෙනිදානේ අවුරුද්ද කිට්ටුක අවුරුද්ද පහුවෙච්ච කරන්නේ. හරිද? හරි සර්. හරි සර්. අන්තිම ගාන තියෙන්නේ කවුද? ඔයා ඉවරද මේක පුතේ? නෑ සර් අර පහ තියෙන ගානම ගන්න පස්සේ අනිත් ටක් ටක් ගාලා ගන්න කිචුට තියෙනවා. පහ. හයේ මම මෙන්න මේ ඒ කොටස කරලා නැති ප්‍රශ්නේදී ඒකයි ප්‍රශ්නේ. ඉවරයි සර්. හරිද? right 6 වෙනි ගානට 6 වෙනි ගාන නම් මම ගණන එකකින් කියන්න තමයි මේ කොටස වෙන්නේ මට. පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වන සමයසක් වී චතුරස්‍ර පාවිච්චියෙන් කරන්න. සමස්තයක් අදින්දි පුතේ පැත්තක දිග 4ක් ගන්න ඉස්සෙල්ලාම දෙන්න. 4ක රේඛාවක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ වී චතුරස්‍රයේ තියලා ඔක ගෙනියන්න ඕනේ ඉතින්. වී චතුරස්‍ර මග්ගාවක් දැන් මේලා නෑ හොයා ගන්න. ඒකයි වැඩි. ඒක මම කරන්නම් කියන විදිහේ වී චතුරස්‍රයේ තියලා මේක උඩට ගෙනියන්න ඕනේ. රූලත් අරගෙන උඩට ගෙනියන්න ඕනේ. රූල මෙතනින් තියාගෙන සෙන්ටිමීටර් 4ක් උඩට ගෙනියන්න ඕනේ. වී චතුරස්‍රය මග්ගා මේලා හොයා ගන්න. ඒක මම නිකන් අදින්නම් දැන් නෑ. ඒක වී චතුරස්‍රයේ මේ රූලේ මත තියාගෙන සෙන්ටිමීටර් 4ක් මාක් කරලා ඒක දිගේ උඩට ගෙනියන්න. ගෙනියලා මාක් කරගෙන එයා කරන්න. සෙන්ටිමීටර් 4. ඒක කොහොමද කියන්නේ? දැන් මම මෙහෙම නිකන් අදින්නම්. දැන් හැටි මම පාඩම කරලා කියන්නේ නැහැ. සෙන්ටිමීටර් 4ක්. මේ පැත්තෙත් එහෙම 4ක් බැලලා මෙහෙට ගේන්න ඕනේ. වී චතුරස්‍රය කියන්නේ ත්‍රිකෝණ හැඩේ කොටස. අග්ගා මේ වෙලාවේ. මේකද සමස්තයක්. මේ පැති හතර සමාන. මේ වර්ග ගන්න. ඔක අඳින්න වී චතුරස්‍රයෙන් කරන්න ඕනේ හැබැයි. සරල කෝණේ හඳුන්නා දලරු මසටහනක් අදින්. සරල කෝණේ කියන්නේ මොකද්ද පුතේ? ඒක නම් කොහොමද දන්නවද? සරල කෝණේ කියන්නේ කොහොම? ඍජු කෝණ දෙකක හැරවීමක් නේද? අංශක 180. අංශක 180 කෝණයක් නැත්නම් ඍජු කෝණ දෙකක හැරවීම. ඍජු කෝණ දෙකක විශාලත්වයක් ඇති කෝණනේ. අය ඍජු කෝණ දෙකක් වෙන්නේ මෙතන ඍජු කෝණ දෙකක් 90යි 90. ඍජු කෝණ දෙකක විශාලත්වයක් ඇති කෝණ කියන්නේ. රූපය ඔක තමයි. මේ සරල කෝණේ හඳුන්වන්නේ ඍජු කෝණ දෙකක විශාලත්වයක් ඇති කෝණ සරල කෝණ ලෙස හඳුන්වනවා. නැත්නම් කුශාලිකෝ වගේ අංශක 180ක විශාලත්වයක් ඇති කෝණ. නැත්නම් තව විදියක් තියෙනවා වට භාගයක හැරවීම. වට භාගයක හැරවීමකට කියනවා අපි මොකද්ද? සරල කෝණ. පරාවර්ත කෝණේ නිර්මාණය කරන්න ලෝක හොඳම දේ 220නේ. 220 අඳින්න අපිට එකක් අමාරුයි. අපි දන්නවා මේ වටේට තියෙන කෝණ වල එකතු කොයි කියලා දන්නවද? ඔක්කොම වටේට. ලක්ෂයක් වටා පිහිටි වටේට තියෙන කෝණ ටික දන්නවද කියන්නේ? වටේට කෝණ වල එකතු උපතේ 360යි. මේක 180යිනේ. එහා පැත්තේ 180යි. 180 වටේට 360යි. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕන හොඳම දේ තමයි
අපේ කෝණමානෙ 220ක් නැහැනේ උපරිම තියෙන 180නේ. අපේ සාමාන්‍ය කෝණමානවල එහෙනම් 360 ඉස්සෙල්ලාම 220 අඩු කරනවා. එතකොට එන්නේ 140ක්. ඔයගොල්ලෝ කෝණමානෙ මෙතනින් තියලා බිඳුව මෙතන සමපාත කරන 140ක් ඉන්නේ බිඳුව 10 ඉස්සර කියලා 140 මාක් කරනවා. එතන 140 මෙහෙට එනවා කියන්නේ 140 අනිත් පැත්තෙන් පෙන්නන්නේ 220යි. මේ ටික 140 මයින්ඩ් මැනලා මේ පැත්තෙන් පෙන්නන්නේ 220යි. අය 360 220ක් අඩු කරා 140. 140 කෝණයෙන් මයින්ඩ් බලුවා. කෝණමානෙන් මැනලා ඒ රේඛාව ගහන්න. එතකොට මේ ටික 140 නම් එහා පැත්තෙන් පෙන්නන්නේ 220යි. අන්න ඒ ටික මම කරලා නැති ටිකක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ. සර් කැඩි කැඩිනේ හෙන්නේ. එහෙමද පුතේ? කැඩි කැඩි ඇහෙන්නේ. නේද රෝම ඉලක්කම් කැඩි ගහනවා. නෑ සර් හොඳට ඇහෙනවා. පුතේ රෝම ඉලක්කම් එකේ ඔය යන්නේ එකේ 1 2 3 ඔය කි. පුතේ කැඩි කැඩිද ඇහෙන්නේ? සෝදර පැහැදිලිව ඇහෙනවා. නෑ සර් ඇහෙනවා. දේවුගේ මොකක් හරි අවුලක් ඇතිද? ඔව් සර් එන අපිට හොතේ. නෑ සර් පැහැදිලිව ඇහෙනවා. කවුද එහෙනම් කැඩි කැඩි ඇහෙනවා කිව්වේ? බෞතරයකට මොකක් හරි අවුලක් නම් මගෙත් අවුලක්ද කියලා බලා ගන්න ඕනේ. ඇහෙනවා කියනවා නම් ඉතින් බලන්න විදියක් නැහැ නේ මම. හරි අන්තිම කොටසට යන්න. මේක B කොටස. 7යි ධන 3යි පොතේ එතන ලකුණ නෑ නේද? එතන ධන දාගන්න ලකුණ දෙන්න නෑ මම බලන්න. ධන 8යි මට කවුරු හරි කියන්න පුළුවන් නම් මේකේ පද කීයද කියලා? මේ ප්‍රකාශනයේ පද කීයද? 5යි 1යි 2යි 3යි 4යි 5යි. ධන හොර ලකුණු ගන්නට පද සමානනේ. මුලින් ලකුණ නැත්තම් ධන. ධන 1යි, ධන 2යි, ධන 3යි, ධන 4යි ඍණ 1යි. ඔක්කොම ධන හොර ලකුණු 5ක් තියෙනවා. 7යි යට සජාතිය කවුද? 8යි 8යි එයා ළඟට ගන්න ඕන 7යි යට සජාතිය 8යි. එයාගේ ලකුණ ධන ඕනම කෙනෙක්ගේ ලකුණ ඉන්නේ එයාගේ ඉස්සරහා. ඒක ලකුණක් තරම් එයා ළඟට එන්න. යාළුවෝ එකට ළඟට එනවනේ. පන්ති වලත් එහෙමනේ යාළුවෝ එකට ළඟට එනවනේ. ඒ වගේ 3යි වයිට සජාතිය කවුද? ධන 3යි වයිට සජාතිය කවුද? 1යි ළඟට 1යි වයි. මේ අඩු කිරීම එක ඔහොමම තියන්නේ එයාට සජාතිය වෙන්න. එයාගේ යාළුවෙක් නේ. එයා වෙනම ඔහේ පැත්තක තියන්න. මේ දෙන්න යාළුවෙක් ඉස්සල්ලා කරන්න. 7යි 8යි එක කරොත් 15යි කියලා සරලයි. මේ දෙන්න සජාතියයිනේ. 3යි වයිට 1යි වයි එකව කරාම 4යි වයි කියලා මේ දෙන්න යාළුවෝ. මෙතන ඔච්චර. මෙයා ඒ පදයක් මෙයා වයි පදයක් මෙයා ඉලක්කම කොයිට වඩා සුළු කරන්න බෑ. ඔන්න සැප සුළු කරා. ඔයාලට ගැලීම් සටහන් මගින් මේක කරන්න ඕන. මතකයිද ගැලීම් සටහන් මගින් මේක කරන්න හැටි? 5x ඍණ 2 සමානයි 28. මං පටන් ගන්න කිව්වේ කාගෙන්ද කියලා මතකද ගැලීම් සටහන් වල? ඉබරේ තියෙනවද ගැලීම් සටහන් ක්‍රමයට කරන්න කියලා? ඔව් ගැලීම් සටහන් වලින් කරන්න කියලානේ තියෙන්නේ. ඔව්. ගැලීම් සටහන් මගින් විසඳන්න කියලා තියෙන්නේ. පටන් ගන්න අකුරෙන් මතකද? ඔව් සර්. පටන් ගන්න අකුරෙන් s කෙන් ඊතලයක් දැම්මම මෙතන කරන දේ. ඉස්සෙල්ලාම හදන්න ඕනේ 5x. x 5x කරන්න නම් ගුණ කරන්න ඕනේ 5න් නේ. නේද? ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අඩු කිරීම දෙක. ආමනේ. සරි හරි නේද? මට මෙතන ඉන්න වදිනවා. ෂූට් එක මේක මකන්නේ. 5යි නෑ මම ඒ කියන්නේ හරි. ආපතේ මේක ඉවර කරගන්න මට ඉඳ මත් මං හිතුවා මේක ඉඳ ඇති කියලා මත් මේක අයින් කරන්නද? හා සර්. උත්තරේ ලියා ගන්නවා 15යි දැන් 4යි වයි අඩු කිරීම එක. 5x අඩු කිරීම 2 සමානයි 28යි. මට ඉඳ වදුනා එකෙන් පස්සේ. ඊතලේ දැම්මා s කෙන් පටන් ගන්නෙ ඉස්සෙල්ලාම පටන් හදන්න ඕනේ 5x. 5x කරන්නේ ගුණ කිරීම 5. එතන 5x එනවා. එයාගේ තියෙන අඩු කිරීම 2 ගණිත කර්ම ලියන්නේ කොටුවක් ඇතුළේ අඩු කිරීම. 5x කෙන් 2ක් අඩු කරන්න බෑනේ විජාතියයිනේ. එහෙනම් 5x අඩු කිරීම 2 කියලා ලියනවා විතරයි. දැන් ආපස්සට එනව නේද පුතේ?
ඔව් සර්. ආපස්සට පටන් ගන්න 28 එන්නේ. ඔව් සර්. එහෙම නේද 28 එන්නේ. මේ උඩ තියෙන කොටසක් මෙතනින් දාන්න. දැන් මේකට කරපු දෙයට විරුද්ධ දේ. අඩු කිරීම දෙක නම් දැන් මොකද කරන්න ඕනේ? එකතු කිරීම. එතකොට 28ට දෙකක් එකතු කරොත් 30යි. උඩ කවුද මේ 5යි සුලින් දාන්න. ආයෙ මෙතන ගුණ කිරීම 5. එහෙනම් මොකද කරන්න ඕනේ? බෙදීම 5. එතන උඩ ඉන්නේ කවුද? x. දැන් තියෙනවා 30 බෙදන්න 5න්. 30 5න් බෙදුවොත් 6. එහෙනම් මෙතන x වලට කීයද ආයේ 6. x සමානයි 6. හරිද? අපි කරා බලන්න මේ ළඟදී කරා. ක්‍රමයක් තුනක් කිව්වට පස්සේ හදාගමු එතනින් ඉවරයි. බෝතලයක තියනවලු බෙහෙත් තෙල් ලීටර් එකක්. ඔන්න ඉතින් බෝතලයක් තියෙනවා. මේ වගේ බෝතලයක බෙහෙත් තෙල් තියෙනවා ලීටර් එකයි මිලිලීටර් කොච්චරද 200ක්. මේක දානවලු එම තෙල් මිලිලීටර් 50ක් අල්ලන කුඩා බෝතල් වලට දානවා. ඒක දාලානේ මිලිලීටර් 50යි මේ චූටි බෝතලයකට. අපෙන් අහනවා මේ වගේ බෝතල් කීයකට මේක තියෙන තෙල් ටික දාන්න. එහෙනම් මොකද ගන්නවද? ලීටර් එකයි මිලිලීටර් 200යි කියන්නේ මොකද මිලිලීටර් 1200ක්. එක බෝතලයකට දාන්නේ 50 ගන්න. බෝතල් කීයකට දෙන්නේ හැකිද කියලා හොයන්න කොහොමද එහෙනම්? මිලිලීටර් බෙදන්න ඕනේ එක බෝතලයකට දාන ප්‍රමාණයනේ. එහෙම නේද? 1200 බෙදන්න ඕනේ 50න්. 1250න් බෙදනකොට ඕනනම් ඕන පැත්තකින් බෙදමු. 1200 බෙදන්න 50. 50 බිඳුවට 1200 බිඳුවක් කැපෙනවා. දැන් 5න් බෙදන්න. එකට නෑ 12ට 5ව දෙකයි. 2ක් 5 10යි. දෙකක්. මේ බිඳුව ගන්න. 20ට 5ව 4යි. 4ක් 5. එහෙනම් පුතේ බෝතල් කීයකට දාන්න පුළුවන්ද බෝතල්? 24කට 24කට දාන්න. සර් හදලා ඉවරයි. මේක ඕන මේක. හදලා ඉවරයි. හදලා ඉවරයි සර්. ටීවී ගහන්න ටික තියන් චුට්ටක් අක්කා ලියන්න. ලියා ගන්න හරි. පේපර්